නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, ඒ යමා නිවන් දුටු රහත් තෙරණිවරු මේ දේශනා මාලාවේ අද දවසේ අපි ඉගෙන ගන්න ධර්මය මේ බුදු සසුනේ භික්ෂුණී සංඝයා බිහි කිරීම පිණිස යම් භික්ෂුණියක් මුල් වුණාද? මේ බුදු සසුනේ භික්ෂුණී සංඝයා අතරේ වැඩිමහල්ම භික්ෂුණිය, පැවිදිව බොහෝ කාලයක් ගත කළ භික්ෂුණිය, බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ අත්දැකීම් බහුලම භික්ෂුණිය මහා ප්‍රජාපති ගෞතමී රහත් තෙරණිය. ඒ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත ගැනයි අද දවසේ ධර්මය මේ පින්වතුන්ලාට අහන්න ලැබෙන්නේ. අද මේ ධර්ම දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජූලි මාසේ 4 වන දිනට උපන්දිනයේ යෙදුණු පින්වත් උදානී වනිගරත්න මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඇයගේ ස්වාමි පුරුෂයා විසින් පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ දෙවැනි දරුවා බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඒ පින්වත් උදානී වනිගරත්න ආදරණීය බිරිඳටත්, කුසේ පිළිසිඳගෙන සිටින පින්වන්ත දරුවාටත්, ඒ වගේම ඒ දෙපළගේ ආදරණීය දියණියටත් මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝග සුවයම සැලසේවා, සියලු ආරක්ෂාව සැලසේවා කියන උතුම් අදහසිනුයි අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ. මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඒ උත්තමාවියගේ අපදානය මේ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත නමින්. ඉතින් මා අද මේ ධර්ම දේශනාවට යොදාගන්නේ ඒ උතුම් පොත් වහන්සේ. මේ පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම අද මේ ධර්ම දේශනාවෙන් මේ පොත් වහන්සේගේ අන්තර්ගතයේ සම්පූර්ණයෙන් කියලා දෙන්න අපිට ලැබෙන්නේ. ඒ නිසා සදහවත් පින්වතුන්ලා මේ පොත් වහන්සේ ඇසුරින් කරන ධර්මය අහලා සිත පහදව ගන්න. ඊට පස්සේ මේ උත්තමාවියගේ පිරිනිවන් පෑමේ අවසන් මොහොත ප්‍රසාද සංවේගයෙන් යුතුව ඔබට කියව ගන්න පුළුවන් මේ පොත් වහන්සේ අරගෙන. මේ පොත් වහන්සේ ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. යා මහා පඤ්ඤා පුතු පඤ්ඤා භික්ඛුනීනං රත්තඤ්ඤු සාගෝතමී මහා පජාපති මාතුච්ඡා බුද්ධ සෙට්ටස්ස
සරණං කତ୍වා භික්ඛුනී සංඝං පරිනිබ්බුතා මහා ගෝතමී නමාමි. යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවාද, පැතිරගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවාද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවදිව සිටියාද, ඕතමෝ ගෝතමී මහා ප්‍රජාපතිය. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මාය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර කරමි. ඒ විදිහටයි මේ උතුම් පොත් වහන්සේ ආරම්භ වෙන්නේ. බලන්නේ ප්‍රජාපති ගෞතමී නම් වූ මහරහත් උත්තමාවියගේ පිරිනිවන් පෑමේ කතාව. තුන්ලොව එකලු කළ එකම පහනක් බඳු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වූ අපගේ භාග්‍යතුන් වහන්සේ එසමයෙහි වැඩවාසය කොට වදාළි විශාලා මහනුවර කූටාගාර ශාලාවේ තනවන ලද මනරම් ගඳකිලි ශාලාවේ. ඔය කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මව හෙවත් පුංචි අම්මා වන අපගේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේත් ඒ විශාලා මහනුවරම කරවන ලද රම්‍ය වූ මෙහෙණවර අසපුවක වැඩ සිටියා. එතුමිය එහි වැඩහුන්නේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ව අමා නිවන් පසක් කළ රහත් මෙහෙණින් වහන්සේලා 500 නමක් සමගය. එදා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ නිකලෙස් හද මණ්ඩලෙහි මිබදු චිත්ත සංකල්පනාවක් පැන නැංගේය. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනුවම් පෑම හෝ අපගේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේගේ පිරිනුවම් පෑම හෝ අපගේ ආනන්ද නන්ද රාහුලයන් වහන්සේලාගේ පිරිනුවම් පෑම හෝ මට නම් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. අපගේ මහා ඉසිවර ලෝකනාථයන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන කල් ඇතිවම ආයු සංස්කාර අත්හැර දමා මට පිරිනුවම් පාට නැත්නම් හොඳයි. ආන් එහෙම හිතුවිල්ල ප්‍රජාපති ගෞතමී උත්තමාවියට ඇති වුණා. පිංගුතුනි හරි ආශ්චර්යයි ඒ නිකලෙස් මුනිවරුන්ගේ නිකලෙස් මුනිවරයන්ගේ ජීවිත. මහා ප්‍රජාපති ගෞතමී රහත් උත්තමාවිය ඔහොම සිහිපත් කරනකොට ඒ මොහොතේම අනිත් 500ක් වූ රහත් තෙරණිවරුන්ගේ සිත් තුලත් අපගේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන අපට පිරිනුවම් පාන්නට ඇත්නම් අගෙයි කියන හිතුවිල්ල ඇති වුණා කියනවා. ඒ අවස්ථාවේම කේමා ආදී අනිත් රහත් උත්තමාවියන්ගේ නිකලෙස් හදවත් තුලත් ඒ අදහසම පැන නැංගා. අපිත් බුදුරජාන් වහන්සේගෙන් අවසර පතලා පිරිනුවම් පාන්නට ඕන කියන අදහස. ඒ ශනයෙහිම මහා පෘථුවිය කම්පා වී ගියේය. අහස්කුස මහා හඬින් ගිගුරුම් දුන්නේය. ගෞතමී උත්තමාවියගේ චිත්ත සංකල්පනාව දැනගත් මෙහෙණවරට අරක්ගත් දෙවි දේවතාවෝ මහත්සේ කම්පාවට පත්වීහ. හඬා වැළපෙන්නට පටන් ගත්තේය. කඳුළු වගුරුවන්නට පටන් ගත්තේය. එවිට අප ගෞතමී මහා තෙරණියගේ සහායිකා මිතුරියන් වූ අනිකුත් තෙරණින් වහන්සේලා වහා එතුමිය සොයාගෙන පැමිණියා. පැමිණ එතුමියගේ පා මතුයෙහි සිරසින් වැඳ වැටි මේ කරුණ ආසා සිටියා. මහා ලොමුඩහ ගැන්වෙන අසිරිය එදා සිද්ධ වුණා. ඒ අසිරිය දැනිච්චි අපේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේගේ සමීපතම භික්ෂුණීන් වහන්සේලා ඉක්මනින් ඇව සොයාගෙන පැමිණියා. සොයාගෙන පැමිණිලා ප්‍රජාපති ගෞතමී උත්තමාවියගෙන් මේ විස්තරය ඇහුවා. උත්තමාවියනි, ඇයි මෙහෙම සිදුවීමක් සිද්ධ වුණේ? හදිසියෙම ඇයි මෙහෙම ආශ්චර්යයක් ලෝකේ පහළ වුණේ? ඇයි පොළොව කම්පා වී ගියේ? ඇයි මේ අහස් කුස ගිගුරුම් කෑවේ? මොකක්ද උත්තමාවියනි මේකට හේතුව කියලා අනිත් භික්ෂුණීන් වහන්සේලා විමසා සිටියා. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෞතමී රහත් තෙරණින් වහන්සේ
මේ සිද්ධ වෙච්චි සිදුවීම පැහැදිලි කළා. ඒ උත්තමාවියගේ හිතේ හටගත්ත චිත්ත සංකල්පනාව පැහැදිලි කළා. ඉතින් ඒ වෙලාවේ මේ මෙතෙන්ට පැමිණිය පින්වතුනේ අපි මේ ධර්මදේශනා මාලාව ආරම්භ වෙනකොටම ශ්‍රවණය කළානේ භික්ෂුණී සංඝයා බිහිවිච්ච හැටි. මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවියත් එක්ක 500ක් කුලකාන්තාවෝ පැමිණියා. ආන්නේ පැමිණි 500ක් කුලකාන්තාවෝ භික්ෂුණී සංඝයා අතරේ පැවිද්ද ලබාගෙන උතුම් මහරහත් තෙරණින් වහන්සේලා බවට පත් වෙලායි වැඩ හිටියේ. ඒ සහායිකා භික්ෂුණීන් වහන්සේලා ඒ වෙලාවේ අපගේ ගෞතමී රහත් තෙරණින් වහන්සේට මෙහෙම කියනවා. අපගේ ආර්ය උත්තමාවියනි, ඉදින් ඔබතුමී පරම සුන්දර වූ අමා මහ නිවනේ සැනසී යන්ට රුචි කරන්නේ නම් මනා පිළිවෙත් ඇති උත්තමාවියනි, අපි සියල්ලෝමත් එසේනම් ශාස්ත්‍රූන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යමු. එහෙම කිව්වා. එතකොට ඒ ඔක්කොම උත්තමාවියෝ තීරණය කළා එකම මොහොතක පිරිනිවන් පාන්ට. අපගේ පින්වත් ආර්යාවෙනි, අපි සියල්ලෝම ගිහිගේ අත්හැර අනගාരിക බුදු සසුනේ භික්ෂුණී සංඝයා අතරට පිවිසෙන්නෙමුයි කියා නික්මායේ එකටම නොවේ. මේ භව දුකින් අපි හැමෝම නිදහස් වුනේත් එකටම නොවේ. ඉතින් එසේනම් උත්තම වූ අමා නිවන් පුරයටත් එකටම පිවිසෙන්නෙමු. ඒ කිව්වේ අනුපාදිශේෂ පරිනිර්වාණය. නිවන් පුරයට පිවිසෙනවා කියන සොඳුරු වචනේ යෙදුවේ නිවී යාම. පහන් සිලක්සේ නිවී යාම. එතකොට අපේ ප්‍රජාපති මහා ගෞතමී තෙරණින් වහන්සේ ඒ සියලු දෙනාත් එක්කම භික්ෂුණී අසපින් නික්මිලා බැහැරට වැඩම කළා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස. එතකොට පින්වතුනි අර මුළු මෙහෙණවරම හිස් වෙලා ගියා කියනවා. භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටපු මෙහෙණවර හිස් වුණා. සියලු දෙනා වහන්සේ වැඩම කරනවා පිරිනුවම් පෑම පිණිස. මහා ප්‍රජාපති තෙරණින් වහන්සේ මෙතුවක්කල් වැඩ හිටපු මෙහෙණ අසපුව දෙස හැරී බලලා මෙන්න මෙහෙම පැවසුවා. මේ භික්ෂුණී අසපුවට අධිග්‍රහිතව යම් දෙවි දේවතාවෝ සිටිද්ද ඒ දෙවි දේවතාවෝ අපට සමාවෙත්වා. අප මේ මෙහෙණවර දෙස නෙත් විදහා බලන අවසාන දැක්ම මෙයයි. ජරාවට පත්වීමක් නැති, මරණයට පත්වීමක් නැති, අප්‍රියයන් හා එක්වීමේ දුකක් නැති, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුකක් නැති යම් තැනක් වේද? හේතුඵල දහමින් හට නොගත් යම් තැනක් වේද? ආන් එතනටයි මං මේ යන්ට සූදානම් වෙන්නේ කියලා ප්‍රජාපති ගෞතමී රහත් තෙරණින් වහන්සේ අනිකුත් කීනාශ්‍රව උත්තමාවියන් වහන්සේලාත් ඒ මෙහෙණවර අත්තරලා අපේක්ෂා රහිතව වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න උතුම් අසපුව කරා ඒ උත්තමාවියෝ පිළිවෙලින් වැඩම කරනවා. ඒ වැඩම කරනකොට අනිත් උපාසිකාවන්ට ආදිය දැනගන්ට ලැබුණා මේ මහා ප්‍රජාපති ගෞතමී රහත් තෙරණින් වහන්සේත් අනිකුත් රහත් තෙරණින් වහන්සේලාත් වැඩම කරන්නේ පිරිනිවන් පාන්නලු. හරි දුකට පත් වුණා. ඒ දුකට පත් වෙලා අඬනකොට වැළපෙනකොට ඒ උපාසිකාවියන් සංසිඳවන්න අපේ ගෞතමී මහා තෙරණියෝ මේන්න මේ විදිහටයි ඒ අයට දහම කිව්වේ. පින්වත් දරුවිනි, ඔය හඬා වැළපීම් වලින් කිසි පළක් නෑ නොවේ. ඇත්තෙන්ම මය දරුවිනි, අද තොපට සිනාසීමට මෙයමයි කාලය. ඒ මිනිසා නොවේ පින්වත් දරුවනි. මං ඉතින් අප මහා මුනිදානන් වහන්සේ වදාළ දුක්ඛාරය සත්‍යය පිරිසිඳ අවබෝධ කරගත්තා නොවේ. ඒ දුක් උපදවන හේතුන් වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය මං ප්‍රහාණය කරගත්තා නොවේ. දුක්ඛ නිරෝධය මං සාක්ෂාත් කරගත්තා නොවේ. දුක් උපදවන හේතුන් නසා දමන මාර්ගය වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මං මනාකොට ප්‍රගුණ කරගත්තා නොවේ.
බලන්න පිංගුතුනේ මේ නිකලෙස් තෙරණින් වහන්සේ චතුරාර්ය සත්‍යමයි කියන්නේ. තමන්ගේ දෙයක් නොවේ. චතුරාර්ය සත්‍යමයි කියන්නේ. ලෝකයේ යම් මේ මහා සැනසිල්ලක් වේද, හැබෑ සැනසිල්ලක් වේද, පරම ශාන්තියක් වේද. ඒ පරම ශාන්තිය කෙනෙකුට ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. පරම ශාන්තිය ලැබූ නිකලෙස් මුනිවරු, නිකලෙස් මුනිවරයෝ ඒ චතුරාර්ය සත්‍යම වර්ණනා කළා. ඉතින් දරුවනි, මාගේ ශාස්තෘන් වහන්සේව මං ඊටාම ගරුසරු ඇතිව ඇසුරු කළා නොවේ. ඔව් දරුවනි, මං උතුම් බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං පංච උපාදානස්කන්ධ බර සදහටම පසකින් බහා තැබුවා. තෘෂ්ණාව මුළුමනින්ම නසා දැමුවා. දැන් බලන්න මේ වයෝ වෘද්ධ රහත් තෙරණින් වහන්සේ උපාසිකාවන්ට කතා කරන විදිහ. මේ වෙනකොට ප්‍රජාපති ගෞතමී උත්තමාවිය පිළිවෙලින් වයස අවුරුදු 120ට පැමිණ සිටියා. පින්වත් දරුවනි, මං ගිහි ජීවිතේ අත්හැරලා අනගාരിക බුද්ධ ශාසනය පැවිදි වුණේ උතුම් ප්‍රාර්ථනාවක් සිතේ තබාගෙනයි. සියලු කෙලෙස් බන්ධනයන් නැතිකොට ලබන ඒ උතුම් යහපත මං ඉෂ්ට කරගත්තා. අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්තාක් හොඳින් වැඩ ඉන්නා කාලයක් ඇද්ද, ඒ උත්තමයන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයත් කිසි අඩුපාඩුවක් නැතිව යම්තාක් බබලන කාලයක් ඇද්ද, ඉතින් ඒ මේ කාලේ නොවේ. මේ කාලේ මට පිරිනුවම් පාන්නට බොහොම හොඳා. පින්වත් දියණිවරුනි, එනිසා ඔයාලා මං ගැන ඔහොම ශෝක වෙන්න එපා. තවත් කියනවා රහත් තෙරණින් වහන්සේ. අනික අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ, ආනන්දයන් වහන්සේ, නන්දයන් වහන්සේ ආදී මහා තෙරුන් වහන්සේලා වැඩ ඉන්නව නොවේ. ජිනපුත්‍ර වූ අපගේ රාහුල භද්‍රයන් වහන්සේත් වැඩ ඉන්නව නොවේ. මේ කාලේ භික්ෂු සංඝයා සැපවත්ව යහපතින් යුක්තව වැඩ ඉන්නව නොවේ. ඒ වගේම මිසදිටු තීර්ථකයන්ගේ හිස් මාන මද බිඳිලා පවතිනව නොවේ. මේ ධර්මයේ හැසිරෙන්න සුදුසුම කාලයයි කියලා ඒ මහරහත් තෙරණින් වහන්සේ උපාසිකාවන්ව සංසිඳෙව්වා. දියණිවරුනි, අද මේ සිද්ධ වෙන්න යන්නේ මම බොහෝ කලක් මුළුල්ලේ පතපතා සිටි දෙයක්. මේ තියෙන්නේ සතුටු නාද දෙන ආනන්දනීය වූ බෙහෙරි නාදයේ වයන කාලයක්. අනේ දියණිවරුනි, ඔයාලාගේ ඔය කඳුළු වලින් ඇති ඵලය කුමක්ද? පින්වත් දියණිවරුනි, එහෙම නොවේ. ඉතින් ඔයාලගේ සිතේ මා කෙරෙහි දයාවන්තකමක් තියෙනවා නම්, මා කෙරෙහි ඔයාලා තුල කෙලෙහි ගුණ දන්නා බවක් තියෙනවා නම්, මේකයි කරන්න ඕනේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ চিරාත් කාලයක් පවතිත්වා කියා ඔය හැමෝම ධර්මයේ හැසිරෙන්න පුළුවන් තරම් වීරිය ගන්න. එහෙමයි රහත් තෙරණින් වහන්සේ අවවාද කළේ. ඉතින් පිළිවෙලින් වැඩම කළා. පිළිවෙලින් වැඩම කරලා ඒ අපගේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයටම පැමිණියා. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිච්චි මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ ඒ වයෝවෘද්ධ උත්තමාවිය බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. වන්දනා කොට භාග්‍යතුන් වහන්සේට මෙසේ පැවසුවා. සුගතයාණන් වහන්සේ, මං නුඹ වහන්සේගේ මව් වශයෙන් සිටියා. නමුත් මහා වීරයාණන් වහන්සේ, නුඹ වහන්සේමයි මගේ පියාණන් වහන්සේ. ඒ මගේ පියාණන් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රජාපති ගෞතමී තෙරණියටත් සරණ දුන්නේ. ලොවට පිහිටවන මුනිදානන් වහන්සේ, නුඹ වහන්සේමයි මට මේ සදහම් සැපේ දී වදාලේ. සත්තකින්ම පින්වත් ගෞතමයන් වහන්සේ, මං උපන්නේ නුඹ වහන්සේ තුලින්. රහතන් වහන්සේලාට කියනවා බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන් පුත්තු රහත් තෙරණිවරු කියන්නේ. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේගේ හද මඩලින් උපන් දියණිවරු.
ඒ භික්ෂුණී සංඝයා බිහි කිරීම පිණිස මුල් වෙච්චි මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මයේ නිසාමයි මම බිහි වුනේ. මමත් ඔබ වහන්සේගේ ශ්‍රාවක දියණියක්. සුගතයාණන් වහන්සේ නුඹ වහන්සේගේ ඔය රූපකාය මං පෝෂණය කළා ඇතිදැඩි කළා තමයි. එහෙත් නුඹ වහන්සේ මා තුළ පෝෂණය කොට වදාලේ කිසිසේත්ම නින්දා නොලබන විස්මිත දහම් කයක්. බලන්නේ වදන්වල ලස්සන. බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී ඒ බෝසතාණන් වහන්සේව ආදරයෙන් ඇතිදෙඩි කළේ පෝෂණය කළේ ප්‍රජාපති ගෞතමී බිසවුන් වහන්සේ. ඒ කාලේ එහෙම කළා තමයි කියනවා. නමුත් නුඹ වහන්සේ මා තුළ පෝෂණයකට වදාළේ කිසිසේත්ම නින්දා නොලබන විස්මිත දහම් කයක්. සාමාන්‍ය කයක් දිරනවා. සාමාන්‍ය කයක් වැහැරෙනවා. සාමාන්‍ය කයක් මිය යනවා. ඒ ධර්මකාය. ධර්මකාය කිසිසේත් නින්දා නොලබන එකක්. ඒ කාලේ නුඹ වහන්සේගේ මොහොතක සාපිපාස සංසිඳුවාලන්ට මං කිරිපෙව්වා තමයි. එහෙත් නුඹ වහන්සේ මට පොවා වදාලේ අත්‍යන්තයෙන්ම නිවී සැනහී ගිය අමා දහම් කිරි. හරි සුන්දරයි පිංගුතුනේ මේ පොත් වහන්සේ මේ අපදාන පාළිය අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ පරිවර්තනය කළ තියෙන අපූර්ව පිංගුතුල්ලා බොහෝම සැදැහැසිතින් මේ පොත් වහන්සේ කියව ගන්නට. සසර දුක නැති කරන ලෝක නායක වූ වීරයන් වහන්සේ මම මේ ශරීරය අත්හැරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාන්නට කැමතියි. මට එයට අවසර දී වදාළ මැනව. බුදුරජාණන් වහන්සේගෙන් අවසර පැතුවා. මහා රන් කඳක් බඳු නුඹ වහන්සේගේ රන්වන් බැබලෙන ඔය ශ්‍රී ශරීරය මාහට පෙන්වා වදාළ මැන. දෙතිස් මහා පුරිස් ලකුණින් බබලන නුඹ වහන්සේගේ රන්වන් සී ශරීරය මේ දෑසින් අවසන් වතාවට දැක බලාගෙන නායකයාණන් වහන්ස මං ශාන්ත වූ අමා නිවනට යන්නම්. එතකොට අපගේ ප්‍රජාපති ගෞතමී තෙරණී තුමෝ මැනවින් පෙති විහිදා පිපීගිය පියුමක් බඳු හිමිදිරි අහසේ නැගී එන ලහිරු මඩලක් බඳු සක් ලකුණු ආදීන් බැබලී ගිය අප භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ මත සිරසින් වැඳ වැටුණා. ඒ වැඳ වැටිලා මෙහෙම කියනවා. සූර්ය වංශයේ තුන් ලොවෙහි බැබල වූ මහා දජය වූ නරහිරු මඩලානිනි. මාගේ මරණය සිදුවන මේ අවසන් මොහොතේ මම නුඹ වහන්සේට නමස්කාර කරමි. මං යලි කිසිදාක මේ දෑසින් නුඹ වහන්සේව දකින්නේ නෑ. ලොවෙහි මුදුනට වැඩි මුනිදානන් වහන්ස ලෝකයේ ස්ත්‍රීන් යනු බොහෝ අඩුපාඩු සහිත වූ දොස් සහිත වූ පිරිසක් බව මටත් තේරෙනවා. අනේ ඒ නිසා මා අතිනුත් කිසියම් අඩුපාඩු දොසක් වූයේ නම් කරුණාවට ආකරයක් බඳු මුනිදානන් වහන්ස මට සමාව දෙනසේක්වා. ඒ රහත් තෙරණින් වහන්සේ අවසාන මොහොතේ ශාස්තෘන් වහන්සේ වැඳ පුදාගෙන පිරිනිවන් වඩින්ට පෙර පැවසූ වදන්. ස්ත්‍රීන්ට මේ බුදු සසුනේ පැවිදි බව ලබා දෙන්නට කියමින් අනේ මාත් නැවත නැවත ඉල්ලා සිටියා. ඉතින් ඒ කටයුතු වලදී මාතින් කිසියම් අඩුපාඩුවක් දොසක් වූයේ නම් නරෝත්තමයන් වහන්ස මට සමාව දෙනසේක්වා. එහෙම සමාව ඉල්ලනකොට මහා කාරුණික ශාස්තෘන් වහන්සේ මෙහෙම වදාරනවා. ගුණධර්මයන්ගෙන් බැබලී ගිය තැනැත්ති සමාවක් දීමට තරම් කිසිදු කරුණක් දකින්ට නැති කල්ලි කවර කරුණකට නම් සමාව දෙන්නටද? අමා නිවන කරා පිරිනිවන් පෑම පිණිස පිටත්ව යන්නා වූ ඔබට මතු මත්තෙහි මං කුමක් නම් කියන්නටද? ඇයි රහතන් වහන්සේලාට රහත් තෙරණිවරුන්ට කියනවා කතකිච්ච කළ යුතු සියල්ල කොට නිමා කළ. ආයෙ කිසිවක් කරන්න නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටා
සියලු කෙලෙස් නසා දැමුවා. බුදුරජුන්ගේ අනුශාසනාව සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා. තවත් කුමක් කියන්නද කියලා අහනවා. පාරිශුද්ධ ගුණයෙන් කිසිදු අඩුවක් නැතුව සිටින මාගේ ශ්‍රාවක භික්ෂු සංඝයා කෙමින් මේ ලෝකයෙන් නික්මී පිරිනිවීමට යන්න පටන් අරගෙන තියෙන කාලයක හිරු මණ්ඩල උදා වීගෙන එද්දී අහස් කුස දිලිසෙමින් බැබලී ගිය තාරකාවන්ට සිදුවන ව්‍යසනය දැක කලින්ම ආකාශයෙන් ඉවත්වන චන්ද්‍රලේඛාවක් වගේ ඔබ. එහෙමයි ශාස්ත්‍රඥ වහන්සේ ඒ උත්තමාවියව හැඳින්නුවේ. එතකොට මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කුරවීක නාදයෙන් ගම්බීර බ්‍රහ්මස්වරයෙන් පවසන වදන් අහගෙන මෙහෙම කියනවා. අනේ මහා වීරයන් වහන්සේ, නුඹ වහන්සේගේ මුව මඩල දෙස කොයිතරම් කල් බලා සිටියත් මේ දැසනම් කවරදාකවත් සෑහීමකට පත්වන්නේ නැහැ. නුඹ වහන්සේගේ වචනවලට කොයිතරම් සවන් දීගෙන සිටියත් මේ කනත් එහෙම තමයි. කවරදාකවත් සෑහීමකට පත්වන්නේ නැහැ. බලන පිංගුතුනේ මේ රහත් තෙරණිවරුන්ගේ වදන්. මේ රහත් තෙරණිවරුන්ගේ වදන් වල ආඩම්බරය, උඩඟුකම, මාන්නක්කාරකම, තමන් අවබෝධ කළා කියලා පෙන්නිල්ල මේ මුකුත් ගෑවිලා නැති හැටි බලන්න. කොයිතරම් අහිංසක, කොයිතරම් සුන්දර වදන්ද මේ. බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉඳලා සෑහෙන්නේ නැහැ කියනවා. රහත් තෙරණියක්. කෙලෙස් කසට කිසිවක් නැති පාරිශුද්ධ సంతානයක් දරන උත්තමාවියක් කියනවා. ඔබ වහන්සේ දෙස කොච්චර වෙලා බලාගෙන හිටියත් ස්වාමීනි මට ඇති වෙන්නේ. ඔබ වහන්සේගේ ඔය සොඳුරු වදන් කොච්චර අහගෙන හිටියත් මගේ සිත සෑහෙන්නේ. නමුත් මුනිදානන් වහන්සේ හුදෙක් මාගේ මේ එකම එක සිත ඒ අමා දහම් රසයෙන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වුණා. සෑහීමටපත් වුණා. බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ කියපු වචන ටිකෙන් හිත සම්පූර්ණයෙන්ම සෑහීමකටපත් වුණා කියනවා. ඉතින් ওই විදිහට පින්වතුනේ ඒ අවසාන මොහොතේ තවත් බොහෝ කරුණු කාරණා මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවසුවා. ඒ පැවසූ වදන්මයි මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ ගාථා විදිහට තේරතේරී ගාථා පොත් වහන්සේ තුල සඳහන් වෙන්නේත්. සියලු සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාවත් මේ අනික් බොහෝ ජනයාවත් සංසාරයෙන් ඈතර කොට වදාළේ ඔබ වහන්සේමයි. මම මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තණ්හාව නැති කර දැම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක් නැතිවීම වන නිවනත් සාක්ෂාත් කළා. ජීවිතයේ යථාර්ථය නොදැක පිහිටක් නැතිව සංසාරයේ ඇවිදගෙන යද්දී මං ඔබ වහන්සේට අම්මා වුණා. තව ජීවිතයක මං පුතා වුණා. තව වාරයක මං තාත්තා වුණා. තවත් වාරයක සහෝදරයා වුණා. තවත් වාරයක ආච්චිත් වුණා. මං ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේව දැකගත්තා. මම මේ දරාගෙන ඉන්නේ අන්තිම සිරුර. ඉපදින සංසාරේ ගිවි ගියා. ආයෙත් නම් මට පුනර්භවයක් නැහැ. පටන් ගත්ත වීරියෙන්ම සිටින දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරුණ නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න ශ්‍රාවක සංඝයාව දැක ගන්නට බුද්ධ වන්දනාව කියන්නේ ඒක. බලන්න ප්‍රජාපති ගෞතමී උත්තමාවිය අවසාන වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේට කියපු වදන. මහා මායා බිසෝන් වහන්සේ ගෞතම බුදු සමිඳුන්ව මේ ලෝකෙට බිහි කෙරුවේ බොහෝ දෙනාගේ යහපත පිණිසමයි. ඒ නිසාමයි රෝග මරණ වලින් පෙළෙන මේ සත්වයන්ගේ දුක් දුරු වෙලා ගියේ. මහා මායා බිසෝන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේව ඒ මහා පුරුෂයන් වහන්සේව මේ ලෝකෙට බිහි කළේ. ඒ හින්දාමයි කියනවා සත්වයන්ගේ සියලු ගිනි දුරු වී ගියේ.
ඉතින් මහාමායා බිසෝන් වහන්සේ බෝසතාණන් වහන්සේව මෙලොවට බිහි කරලා දින 7ක් ඇතුළුව කාලක්‍රියා කළානේ. ඊට පස්සේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේව හදා වඩා ගත්ති ප්‍රජාපති ගෞතමී උත්තමාවිය හරි ආදරෙන්. ප්‍රජාපති ගෞතමී බිසෝන් වහන්සේට හිටපු නන්දා සහ නන්ද කියන දරුවන්ටත් වඩා මහබෝසතාණන් වහන්සේට ආදරය කළා කියනවා. ඉතින් එහෙම ආදරෙන් හිටපු මහා ප්‍රජාපති ගෞතමී බිසෝන් වහන්සේ පැවිදි වුණාට පස්සේ දවසක් මෙහෙම සිද්ධියකුත් වෙලා තියෙනවා. ලොවෙහි උත්තම නායකයන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටිද්දී එක්තරා අවස්ථාවක කිවිසුමක් පිට කළා. ඒ අවස්ථාවේදීත් මං මහත් අනුකම්පාවෙන් යුතුව මෙවන් ආශිර්වාද වචනයක් කිව්වා. සාමාන්‍යයෙන් දරු පැටවුන්ට කිඹුහුන් යනකොට කිවිසුන් යනකොට ආදර අම්මලා ආශිර්වාද කරනවා නේද? ඉතින් මේත් ආදර අම්මා කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් ඉද්දි කිවිසුමක් පිට කළා. ඒ මොහොතේ ප්‍රජාපති ගෞතමී උත්තමාවි මෙහෙම ආශිර්වාදයක් කළා කියනවා. මහා වීරයාණන් වහන්සේ චිරාත් කාලයක් වැඩ සිටින සේක්වා. මහා මුනිවරයාණන් වහන්සේ කල්පයක් සුවසේ වැඩ සිටින සේක්වා. සියලු ලෝකයාගේම යහපත පිණිස ජරාවක් මරණයක් නැතිව වැඩ සිටින සේක්වා කියලා ඒ වෙලාවේ ආශිර්වාදයක් කළා. එසේ කිව්වේ මට අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියනවා. ගෞතමී, දැන් ඔබ යම් අයුරකින් තථාගතයන්ට වන්දනා කළාද බුදුවරයන් වහන්සේලා වන්දනා කළ යුත්තේ ඔය අයුරින් නම් නොවේ. ඒ වෙලාවේ ප්‍රජාපති ගෞතමී උත්තමාවි ඉල්ලා හිටිනවා, අනේ සර්වඥයන් වහන්සේ, එසේනම් තථාගතයන් වහන්සේලාට වන්දනා කළ යුත්තේ කොයි ආකාරයටද කියා මාහට කාරණා පැහැදිලි කර දෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, යම් විටක කෙලෙසුන් දුරු කරනු පිණිස පටන්ගත් වීරිය ඇති කාය ජීවිත දෙක්කී අපේක්ෂා නැතිව දහමට දිවි පුදා සිටින කෙලෙස් දුරු කිරීමට නිරතුරුව යොදන ලද දැඩි වීරිය පරාක්‍රම ඇති ඊතා සමගියෙන් වාසය කරන්නා වූ ශ්‍රාවක සංඝයාව දකින්ට ලැබෙයි නම් ඒ දැකීමමයි බුදුරජුන්ට කරන වන්දනාව. එහෙමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධ වන්දනාව කියන එක අර්ථ දැක්වී භික්ෂුන් වහන්සේලා වීරියෙන් දහමේ හැසිරෙමින්, එහෙම නැත්නම් සංඝයා විහිරියෙන් ධර්මයේ හැසිරෙමින් සමගින් වාසය කිරීම. ඉතින් මේ අවස්ථාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී උත්තමාවියට මෙන්න මෙහෙම වදාලා. ගෞතමී, මේ ලෝකේ නුවණ රහිත බාල උදවිය ඉන්නවා. ස්ත්‍රීන්ගේ ධර්මාවබෝධය ගැන ඔවුන්ට සැකයි. ඒ නිසා ඔවුන්ගේ මිසදිටු දුරුවීම පිණිස දැන් ඔබ එර්දි ප්‍රාතිහාර්ය දක්වන්නට. මේ සමාජය තුළ පිංගුතුනේ ඇත්තෙම ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙච්ච ඒ ඈත අතීතේ ස්ත්‍රීන්ට හිමි වෙලා තිබුණ ඊටාම පහත් තැනක්. ඊටාම පහත් තැනක්. ස්ත්‍රීන්ව බොහෝම පහත් තැනක තියාගෙන ස්ත්‍රීන්ව සමාජයේ කොම් කරලා තිබුණු කාලයක බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ස්ත්‍රීන් අතරේ හිටපු නුවණැති ස්ත්‍රීන්ට ධහම අවබෝධ කරගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, නුවණ රහිත මෝඩ ජනතාව ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඉන්නේ පහත් හැඟීමක. ඔවුන්ගේ අදහස ස්ත්‍රීන්ට ධර්ම අවබෝධ කරන්නට බෑ කියලයි. ඒ නිසා ඔබ දැන් පෙළහර කරන්න කිව්වා. එතකොට මහා ප්‍රජාපති මහරහත් තෙරණියෝ සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කොට අහසට පැන නැංගා. බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් නොඒක් ආකාරයට 이르දි ප්‍රාතිහාර්ය මහා පෙළහර දක්වන්න පටන් ගත්තා. පින්වතුනි, ඒ පෙළහර කතාව ගාථා කීපයකින්ම මේ පොත් වහන්සේ තුල විස්තර වෙනවා. ඉතින් මේ පෙළහර කතාව සදහැවත් පින්වතුන්ලා කියවා ගන්න, හිත පහදව ගන්න. මේ ධර්ම දේශනාවට යෙදිලා තියෙන කාල වේලාව
අපිට මේ පෙළහර කතාව විස්තර කරන්න ප්‍රමාණවත් වෙන්නේ. ওই විදිහට මහා පෙළහර සිද්ධ කරලා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ යලිත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මහාවීරයන් වහන්සේ, නුඹ වහන්සේගේ බුදු සසුන සම්පූර්ණ කළ මං නුඹ වහන්සේගේ පුංචි අම්මා. සදහම් ඇස් ඇතියානෙනි. ඉතින් ඒ පුංචි අම්මාටත් උතුම් අරහත්වයට පත්වෙන්න පුළුවන් වුණා. දැන් ඕතුමෝ නුඹ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා. මහා මුනිවරයාණන් වහන්සේ මට දැන් උපදින් වයස අවුරුදු 120ක් වෙනවා. වීරයාණන් වහන්සේ මට ඒ හොඳටම සෑහි. නායකයාණන් වහන්සේ මම පිරිනිවීමට යන්නම්. ඒ විදිහටයි පිංගුතුනේ ඒ උත්තමාවී මහා පෙළහරත් සිදුකොට රැස්ව සිටි සියලු දෙනාට දහම් කතාවත් සිදුකොට භාග්‍යතුන් වහන්සේවත් නොයෙක් ගුණ වර්ණනාවෙන් වන්දනා කොට පිරිනිවන් පෑම පිණිස නික්මී වැඩම කළේ. ඉතින් ඒ වෙහොතේම අර ප්‍රජාපති ගෞතමී මහරහත් උත්තමාවියත් සමගම නික්මිච්චි 500ක් වූ අරහත් තෙරණීවරුත් බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවන් පෑම පිණිස අවසර පැතුවා. එතකොට තුන්ලෝ දිනූ අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ උත්තමාවියන්ට මෙසේ වදාලා. අපටත් පිරිනිවන් පාන්ට ඕනෑය කියා මෙසේ පවසන්නයන් හට මං වෙන කුමක් කියන්නටද? යම් පිරිනිවීමක් පිණිස ඔබ කල් බලා සිටියාද ඒ කාලය දැන් දැනගන්න. බුදුරජාණන් වහන්සේ ඈලාටත් අවසර ලබා දුන්නා. ඊට පස්සේ අපේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණී තුමෝ අනිත් රහත් තෙරණින් වහන්සේලාත් සමග බුදුරජාණන් වහන්සේට මහත් හරසරින් වන්දනා කොට බිමට යොමු කළ නෙතින් යලිත් මෙහෙණවර අසපුවට වැඩියා. වැඩම කොට අර්ධ පළඟක් බැඳගෙන උතුම් ආසනයේ වැඩ සිටියා. ඒ භික්ෂුණීන් වහන්සේලා වාඩි වෙච්ච පිළිවෙල. ඊට පස්සේ අපගේ ගෞතමී තෙරණී තුමෝ පිළිවෙලින් ධ්‍යාන සමාපත්තීන්ට සමවැදුණා. පළමුවෙනි ධ්‍යානයට සමවැදුණා. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. පිළිවෙලින් ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තීන්ට සමවැදුණා. අවසානයේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඊට පස්සේ යලිත් නිරෝධ සමාපත්තියෙන් නැගී හිටලා යලිත් නේව සංඥා නාසඤ්ඤායතනයට, ආකින්චඤ්ඤායතනයට, විඤ්ඤාණංචායතනයට ආදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යාන සමාපත්තීන්ට සමවැදුණා. අනිකුත් භික්ෂුණීන් වහන්සේලාත් පිළිවෙලින් ධ්‍යාන සමාපත්තීන්ට සමවැදුණා. එහෙම සමවැදීමින් ඉඳලා තුන්වෙනි ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. සතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටි සැනින් තෙල් රහිත වූ පහනක් නිවී යන්නේ යම්සේද එසේයින්ම අපගේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණී තුමෝ පිරිනිවන් පා වදාලා. ඒ පිරිනිවීම සිද්ධ වෙන මොහොත පින්වතුනේ අහස් කුස මහත් බැගේ හඬකින් ගුගුරා ගිගුම් දුන්නා. මහා පෘථුවිය කම්පා වී ගියා. අහස පුරා විදුලි කෙටිලි පැතිරි පොළොවට වැදුනා. දෙවියෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. අහසේ සිට පොළොවට දිවමල් වරුසාය දැහැලෙන්න පටන් ගත්තා. රංග භූමියක් මැද රඟදෙන නළුවෙකු සෙයින් මහා මේරු පර්වතය සැලි සැලී කම්පා වෙන්න පටන් ගත්තා. ශෝකයෙන් බැගෑපත් වූ කලෙක සෙයින් මහා සාගරයේද ශෝකාකූල වූ ගොහසාවක් කරන්න පටන් ගත්තා. දෙවියෝත් නාගයෝත් අසුරයෝත් බ්‍රහ්මයෝත් මහා සංවේගයට පත්ව මෙසේ පැවසුවා. අහෝ මේ අරහත් වූ උත්තමාවී යම් ආකාරයකින් නිවී ගියාද ඒ කාන්තේම හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක්ම අනිත්‍යයි.
ශාස්තෘන් වහන්සේගේ උතුම් අනුශාසනාව අනුවම හැසිරුණු යම් තෙරණින් වහන්සේලා මෙතුමිය පිරිවරාගෙන වාසය කළාද ඒ සියලු තෙරණිවරු තෙල් නැතිවීමෙන් නිවී යන පහන්සිලු සෙයින් උපාදාන නැතිවීමෙන් නිවී ගියා. අහෝ සියලු එක්වීම් වෙන්වීම් අවසන් කොට ඇත්තේය. අහෝ හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක්ම අනිත්‍යයි. අහෝ උපන් ජීවිතයේ නැසී යාම අවසන් කොට ඇත්තේය. මෙහෙම නොයෙක් දේ කියමින් එදා දෙවිවරු හඬා වැළපුණා. ඉතින් අපගේ මහා ප්‍රජාපති තෙරණියෝ යම් ඇඳක සැතපී සිට පිරිනිවන් පා වදාළ සේක්ද ඒ ඇඳ මුළුමනින්ම රම්ණින් නිම වූ ඊතා අලංකාර වූ උතුම් වූ උස් මුදුන් වහල ඇති රන් සිවිගයක තැන්පත් කළාය. ඒ උත්තමාවියගේ ශ්‍රී දේහය තැන්පත් වුණේ ඒ විදිහේ රනින්ම කරපු සිවිගයක. දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන ලෝකපාලක සිව්වරම් මහ රජවරු ගෞතමී තෙරණියගේ දේහයේ තැන්පත් රන් සිවිගය උරහිසින් ඔසවා ගත්තේය. පිරිනොම් පෑ අනිත් තෙරණින් වහන්සේලාගේ යහන් නැං වූ රන් සිවිගෙවල් සක්දෙවිඳු ආදී කොට ඇති අනිත් දෙවිවරු උරහිසින් ඔසවා ගත්තා. බලන්න සම්බුද්ධ ශාසනික අසිරිය. මේ රහත් තෙරණීවරුන්ට උපස්ථාන කරන්නේ කවරෙක්ද? මේ ලෝකයේ පාලනය කරන ලෝකපාලක දෙවිවරු. බලන්න පින්වතුනි බුදු සසුනක අසිරිය. මෙබඳු බුදු සසුනක බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණයන්ට ලැබීම, ධම්මං සරණං ගච්ඡාමි කියා සරණයන්ට ලැබීම, සංඝං සරණං ගච්ඡාමි කියා සරණයන්ට ලැබීම ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ විදිහට අපට කොයිතරම් සන්තෝෂ වෙන්න දෙයක්ද? සියලුම කුළු ගෙවල් ගණනින් 500කි. විස්කම් දිව්‍ය පුත්‍රයා විසින් සිය අසිරිමත් දේවානුභාවයෙන් නිමවන ලද ඒ රන් සිවි ගෙවල් දිලිසී ගියේ සරත් කාලයේ අහස් මුදුනේ බබලන හිරු මඩලක් සෙයිනි. ඒ සියලු තෙරණිවරුන් වහන්සේලාගේ දේහයන් ඇඳන් මත සතපවා තිබුණි. ඒ සියල්ලම දෙවියන්ගේ උරහිසට ගන්නා ලදුව ආදාහනය කරනු ලබන ස්ථානය කරා ඔසවාගෙන ගියේය. මුළු මහත් අහස්තලයේම අද්භූත වූ වියනකින් වැසී තිබුණි. ඒ වියන පුරා රනින් කරවන ලද සූර්යාද චන්ද්‍රයාද සහිත වූ තාරකාවෝ බැබලී තිබුණි. මෙහෙම නොයෙක් අසිරිය එදා තිබුණා. දෙවි දේවතාවෝ දිව්‍ය සුවඳ වගුරුවමින් රන්සිවි ගෙවල් පුදන්ට පටන් ගත්තේය. දිව්‍ය පුෂ්පයන්ගෙන් පුදන්ට පටන් ගත්තේය. දිව්‍යමය වූ වාද්‍ය වෘන්දයන්ගෙන්, දිව්‍යමය වූ නෘත්‍යයන්ගෙන්, දිව්‍යමය වූ සංගීතයන්ගෙන් පුදන්ට පටන් ගත්තේය. නොයෙක් පුද සත්කාරයෝ එදා තිබුණා. ඉතින් මේ සියලු පුද සත්කාර මැද මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ ආදාහන කටයුතු සිද්ධ වෙද්දී තුන්ලොව අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ, තුන්ලොවටම අමෘත නිවනේ ශාන්තිය දායාද කළ ශාන්තිනායක මහා කාරුණික බුදුරජාණන් වහන්සේත් මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන ප්‍රජාපති ගෞතමී උත්තමාවියගේ මේ පිරිනිවීම සිද්ධ වෙන, ඒ පරිනිර්වාණයේ අවසාන මොහොත සිද්ධ වෙන තැනට වැඩම කොට වදාලා. ඒ නිසා මේ පිරිනිවන් පෑම ගැන මෙබඳු වර්ණනාවක් තිබෙනවා. අපගේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ පිරිනිවන් පෑම අතිශයින්ම පුදුම සහගත ආශ්චර්ය ජනක දෙයක් විය. එබඳු වූ ආශ්චර්ය බවක් සම්බුද්ධ පරිනිර්වාණයේදීවත් සිදු වූයේ නැත. ඒ ආශ්චර්ය නම් කවරක්ද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී එය දකින්නට බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටිනාසේක. එසේම සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී අනේක ශ්‍රී ඇති උතුම් භික්ෂු සංඝයා වහන්සේද එහි වැඩ නොසිටිසේක. එනමුත් ගෞතමී පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේත් වැඩ සිටිසේක. සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද මහා ශ්‍රාවකයන් වහන්සේලාද
ඒ ආදාහන උත්සවයේදී දැකින්නට ලැබුණේ. ඒක තමයි ආශ්චර්යය. ඉතින් ওই වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමී උත්තමාවි ගැන මෙහිම වදාලා. මහණෙනි, ගෞතමී පිළිබඳව මෙසේ දරා ගනිව්. ඕතමෝ නුවණැති වූවාය, මහා ප්‍රඥ වූවාය, පැතිරගිය පුළුල් ප්‍රඥාවෙන් යුතු වූවාය, භික්ෂුණීන් අතර පැවදිව බොහෝ කල් ගත කළ තැනැත්ති චිර රාත්‍රඥී වූවාය. ඒ ගෞතමී තොමෝ එර්දිහි විසේහි වසී ප්‍රාප්ත වූවාය. දිව්‍ය ශ්‍රවණයෙහිත් පරචිත්ත විජානන ඥානයෙහිත් වශී ප්‍රාප්ත වූවාය. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන යන සතර පටිසම්පදාවෙහි එතුමිය තුළ තිබූ ඥානය ඊතා පිරිසිදුය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේගේ ගුණ වර්ණනා සිදු කළා. මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවේ තමයි පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයාට නායිකාව වුණේ. ඇය තමයි මහා ස්තවිරාවී. මේ බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ අත්දැකීම් බහුලම භික්ෂුණිය. ඉතින් ඒ භික්ෂුණීගේ පිරිනිවන් පෑ අවසන් මොහොත අද කාල වෙලා තිබුණු විදිහට අපි ශ්‍රවණය කළා. පින්වතුන්ලා, මේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත කියන මේ පොත් වහන්සේ අරගෙන මේ පොත් වහන්සේ කියව ගන්න. ඒ නිකලෙස් සිත් ඇති උත්තමාවී ගැන සිත් පහන් කරගන්න. යා මහා පඤ්ඤා පුතු පඤ්ඤා භික්ඛුනීනං රත්තඤ්ඤෝ සා ගෞතමී මහා පජාපති මාතුච්චා බුද්ධ සෙට්ටස්ස සරණං කତ୍වා භික්ඛුනී සංඝං පරිනිබ්බුතා මහා ගෞතමී නමාමි. යම් මහා ස්තවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවාද, පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවාද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවදිව සිටියාද, ඕතුමෝ ගෞතමී මහා ප්‍රජාපතිය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මාය භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර කරමි. අප හැමටත් ඒ උතුම් රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා සැනසුණු නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. ධර්මදානයෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාහට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මය රහතන් වහන්සේලා මහත් කැපකිරීමකින් ආරක්ෂා කරගෙන පැමිණි මේ සද්ධර්මය මෑත යුගයේ අපට ඊටාම පැහැදිලිව සරලව සිත් පහන් වෙන ආකාරයෙන් කියවීම පිණිස ඉගෙන ගැනීම පිණිස අවකාශ සැලසූ නිසයි මේ හැමදේම අපි අහන්නේ, අපේ හිත් පහදවා ගන්න, අපි පින් පුරා ගන්නේ. ඒ නිසා මේ දහම් ශ්‍රවණය කොට අප රැස් කළා වූ සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන්ව සතුටු සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, ජූලි මාසයේ 4 වන දිනට උපන් දිනයේ යෙදුණු පින්වත්
උදානී වනිගරත්න මහත්මියට සැලසෙත්වා ඒ මහත්මියගේ කුස පිළිසිඳගෙන සිටින ඒ පින්වන්ත දරු සම්පතටත් තෙරුවනේ ආරක්ෂාව සියලු දෙවියන්ගේ රැකවරණය මේ රැස් කළ පිනේ ආශිර්වාදය නිරන්තරයෙන් සැලසෙත්වා ඒ දෙවනි දරුවා බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින උදානී වනිගරත්න මහත්මියට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් කිසිම කරදරයකින් බාධාවකින් තොරව නිදුක්ව නිරෝගව පින්වන්ත දරු සම්පත සුවසේම බිහිකරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. උදානි වනිගරත්න මහත්මියටත් අද ධර්මදානය සිදු කරන ඒ ස්වාමි පුරුෂයාටත් කුසේ පිරිසිඳගෙන සිටින දරුවාටත් ඒ වගේ මේ පින්වන්ත දෙපළගේ ආදරණීය දියණියටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ජීවිතයට ලැබෙත්වා. සුවසේ ධම්මග දියුණු කරගෙන ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුල්ලාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අද ධර්මදානය සිදු කරන ඒ සදහැවත් පින්වතුල්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුල්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන්ව සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වේවා. සුවසේ ධම්මග දියුණු කරගන්නටත් සුවසේ පින් කරගන්නටත් අවකාශ සැලසේවා. හැම දිනාට ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. සුපින්වත් හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.